ධර්මානුශාසනාව අද පවත්වනු ලබන්නේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවේ ගරු ලේකකාධිකාරී ත්‍රිපිටකාචාර්ය ත්‍රිපිටක විශාරද අවසරයි පූජ්‍යපාද කහගොල්ලේ සෝමවංශ ස්වාමින්ද්‍රයාණන් වහන්සේ දේශකයාණන් වහන්සේ මෙත්සිට පෙරදරිව নমස්කාර පූර්වකව පිළිගන්නවා. සාදු සාදු සාදු. බෞද්ධ ගුවන්විදුලියේ ධර්මදේශනා මාලාවේ අද දවසේ ධර්මදේශනය උදෙසා තම සදැහැති දායකත්වයේ ලබා දෙන්නේ යක්කල බෝගමුව අලුත්ගම මෙරුන් වත්තපාර අංක 2 ඒ නිවසේ වෛද්‍ය දීපා කුමාරී කෝනාර මහත්මිය ඇතුළු පවුලේ සැම පරණගම අඹගස්දෝව ඌව දර්ශන නවනගරයේහි ඩී.එම්. චන්ද්‍රදාස මහත්මයා ඇතුළු පවුලේ සැම මාලබේ තලංකම උතුර සුමුදු මාවතේ අංක 905-14 නිවසේ උපාලි කිරිවන්දරගේ මයා සහ පවුලේ සැම නුගේගොඩ ඉෂ්ටන්ලි තිලකරත්න මාවතේ අංක 166-18 නිවසේ එම්.එල්. ලිලි නෝනා මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා ගාල්ල කන්දපාර රිච්මන්ඩ් නිවසේ අංක 192-8 දරණ නිවසේ කමලා පුස්සවෙල මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා යන පින්වත් දායක මහත්මින් විසිනුයි අද මේ ධර්මදේශනාවේ සදැහැති දායකත්වයේ දරනු ලබන්නේ. එසේනම් දායකත්වයේ දරූ සැමටත් බෞද්ධ ගුවන් විදුලිය තුලින් ධර්ම ශ්‍රවණයට සැදී පැහැදී සිටින සැමටත් මා ආරාධනා කරනවා සාදුනාදයක් පවත්වා ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පන්සිල් සමාදන් වීම සඳහා নমස්කාරය කියන ලෙසට අවසරයි ස්වාමින්ද්‍රයාණන් වහන්සේ. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං ආමබන්තේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි පිසුනා වාචා වේරමණී සික්ඛාපදං
සමාදියාමි විසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡාං ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් ආජීව අට්ඨමග සීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං ආමබන්තේ සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා සාදු 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 නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 ගබ්බමේකේ උප්පංජන්ති නිරයන් පාපකම්මිනෝ සංඝං සුගතිනෝ යන්ති පරිනිබ්බන්ති අනාසවාති සාදු 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 කාරුණික සදහවත් පින්වත්නි තථාගත බුදුරජාණන් වහන්සේ මහ කරුණාවෙන් දේශනා කොට වදාළ ඊ타මත්ම විසිතුරු දේශනාවකට අයිති ගාථාවක් තමයි මේ ඉදිරිපත් කරන්නට යෙදුනේ. මේ සදහවත් සියලු දෙනාම බොහෝම ශ්‍රද්ධාවෙන් බොහොම ගෞරවයෙන් තමයි මේ උදාර පින්කම් සිදු කරන්නේ. බණ ඇසීම භාවනාමය පින්කමක් වෙනවා. බණ ඇසීමෙන් නිවන් දකින්න පුළුවන්කම තියෙනවා. සූවිසි අසංඛේයයක් ජනතාව නිවන් අවබෝධ කළේ බණ ඇසීමෙන්. ඒ නිසා මේ මහත්තුරු මව්වරු දරුවන්ට ධර්මදේශනාමය පින්කම නිවන් සුව පිණිස හේතු බොහෝ වන පින්කමක් කියලා සන්තෝෂ ඇති කර ගන්නට ඕන. දැන් කවුරුත් තමන්ටත් දෙවියන් සහිත ලෝකයාටමත් මෙත් හඬ පැතිරවීම සඳහා මේ වගන්තිය කවුරුත් කියවන්න. බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි සදහම් ගුණ අනන්තයි සදහම් ගුණ අනන්තයි මහා සංඝ ගුණ අනන්තයි මහා සංඝ ගුණ අනන්තයි අනන්ත බුදු ගුණ බලයෙන්ද අනන්ත බුදු ගුණ බලයෙන්ද අනන්ත සදහම් ගුණ බලයෙන්ද අනන්ත සදහම් ගුණ බලයෙන්ද අනන්ත මහා සංඝ ගුණ බලයෙන්ද අනන්ත මහා සංඝ ගුණ බලයෙන්ද අනන්ත මෞපිය ගුණ බලයෙන්ද අනන්ත මෞපිය ගුණ බලයෙන්ද අනන්ත මහා බෝසත් ගුණ බලයෙන්ද අනන්ත මහා බෝසත් ගුණ බලයෙන්ද මා විසින් රැස් කළා වූ මා විසින් රැස් කළා වූ කුසල් බලයෙන්ද කුසල් බලයෙන්ද අනන්ත ආර්ය දිව්‍ය බ්‍රහ්ම අනන්ත ආර්ය දිව්‍ය බ්‍රහ්ම රාජයන්ගේ ගුණ බලයෙන්ද රාජයන්ගේ ගුණ බලයෙන්ද අනන්ත බුදු පසේ බුදු අනන්ත බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාගේ මහරහතන් වහන්සේලාගේ අනන්ත ගුණ බලයෙන්ද අනන්ත ගුණ
බලයෙන්ද මාගේ සීල සමාධි ප්‍රඥා මාගේ සීල සමාධි ප්‍රඥා ගුණ බලයෙන්ද බලයෙන්ද මම වෛර නොවෙම්වා මම වෛර නොවෙම්වා මම තරහ නොවෙම්වා මම තරහ නොවෙම්වා මම නිදුක් වෙම්වා මම නිදුක් වෙම්වා මම නිරෝගී වෙම්වා මම නිරෝගී වෙම්වා මම සුවපත් 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 වෙම්වා මම දුකින් මිදෙම්වා මම දුකින් මිදෙම්වා මම නිවන් දකිම්වා මම නිවන් දකිම්වා මාමෙන්ම මාමෙන්ම මාගේ මව්පිය මාගේ මව්පිය ගුරුතුමෝද ගුරුතුමෝද වැඩිහිටියෝද වැඩිහිටියෝද මහා සංඝරුවනද මහා සංඝරුවනද වෛර නොවෙත්වා වෛර නොවෙත්වා තරහ නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා නිවන් දකිත්වා මාමෙන්ම මාමෙන්ම මාගේ හිතවන්තයෝද මාගේ හිතවන්තයෝද මැදහත් වූවෝද මැදහත් වූවෝද අහිතවන්තයෝද අහිතවන්තයෝද වෛර නොවෙත්වා වෛර නොවෙත්වා තරහ නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා නිවන් දකිත්වා මාමෙන්ම මාමෙන්ම සියලු දෙවියෝද සියලු දෙවියෝද සියලු සත්වයෝද සියලු සත්වයෝද වෛර නොවෙත්වා වෛර නොවෙත්වා තරහ නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා නිවන් දකිත්වා නිවන් දකිත්වා නිවන් දකිත්වා සාදු 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 කාරුණික සදහැවත් පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ මං මාතෘකා කරපු ගාථාව දේශනා කොට වදාළේ මේ මරණයට පත්වන අයට මොනවද සිද්ධ වන්නේ කියන එක විස්තර කරමින්. මනුෂ්‍යෝ මැරෙනවා, දෙවියොත් මැරෙනවා, බ්‍රහ්මයොත් මැරෙනවා, අපායේ දුක් විඳින අයත් මැරෙනවා, මේ තිරිසන් ලෝකේ ඉන්න සත්තුත් මැරෙනවා. බුදුපසේ බුදු මහරහත් උතුමන් වහන්සේලාටත් ඒ తත්වය පත් වෙන. එහෙනම් මේ මරණයට පත්වන අයට මොකක්ද සිද්ධ වන්නේ කියන එක තමයි දේශනා කරන්නේ. මේ දේශනාවට හොඳට තමන්ගේ සිත යොමු කරන්න. මේ දේශනාව ඊටාම වටිනවා. මේ දේශනාවෙන් කියවෙන කරුණු කාරණා ටික බොහෝම වටිනවා. ඒ නිසා මේ දේ ගැන කල්පනා කරන්නේ නැතුව මේ දේශනාවටම දසවන් යොමු කරගත්තොත් සී කල්පනාව යොමු කරගත්තොත් වටිනවා. ගම්බ මේකේ උප්පජ්ජන්ති මරණයෙන් පස්සේ මනුෂ්‍ය ලෝකයේම නැවත උපදිනවා. දැන් මේ පින්නතුල අහලා තියෙනවා අසවලා පුනර්භවය කියනවා.
පුනරුත්පත්තිය කියනවා. ගියාත්මයේ මිනිස්සෙක් නැවත මනරෝ උපදිනවා. මනුෂ්‍ය ලෝකේ උපදින්නෝ අර මරණයට පත්වන වෙලාවේ පින්කමක් මතක් වුණා. දැන් අපිත් ගිය ආත්ම භාවයේ මරණයට පත් වුණා. ඒ මරණයට පත්වෙනකොට හොඳ පින්කමක් මතක් වෙච්ච නිසායි මේ මනුෂ්‍ය ලෝකෙට ආවේ. කොහේ ඉඳලා ආවද කියලා අපිට කියන්න බෑ. එහෙමනම් මේ ජීවිතේ දැන් මරණයට පත්වන වෙලාවේ හොඳ අරමුණක්ම හිතට ලැබේවා කියලා හිතන්න ඕන. හොඳ අරමුණු ගැනම නිතර නිතර කල්පනා කරන්න ඕන. එහෙමනම් හිත පුළුවන් තරම් හොඳ දේවල් වලට පුරුදු පුහුණු කරන්න ඕන. කළ පින්කම්, කළ මව්පිය උපස්ථාන ඒ හැම දෙයක්ම නිතර මෙනෙහි කරන්න. තුනුරුවන් වන්දනාව, තුනුරුවන්ගේ ගුණය නිතර මෙනෙහි කරන්න. ගමනක් බිමනක් යන්නේනකොටත් ඉතිපිසෝ ගාථාව පවා කියමින් යන්නේ. අන්න එතකොට තමයි හිත පුරුදු පුහුණු කිරීම කියලා කියන්නේ. ඒ හිත පුරුදු පුහුණු කළාම අර මරණයේදී හොඳ අරමුණක් අනිවාර්යෙන් අපිට හම්බ වෙනවා. අන්න ඒ අරමුණෙන් තමයි පරලෝක ගමන යන්නේ. ඒ පරලෝක ගමන යන වෙලාවේ හිත හොඳ නිසා හොඳ තැනකට යනවා. එහෙමනම් මනුෂ්‍ය ලෝකයේ ආයුෂ නම් ඊටාම මදි. අප්ප සතංවා බිහියෝ අවුරුදු 100යි 100ට අඩුයි 100ට ටිකක් වැඩි. ඊටාමත්ම අඩු ආයුෂ ප්‍රමාණයක් දැන් අපිට තියෙන්නේ. ඔය පුරාතන මිනිස්සුන්ට තිබුණා අවුරුදු අසංකේය. මිනිස්සු මැරෙන්නේ ශක්තිවන්තයි. කෑම බීම ඕන තරම්. කෙස් පැහෙන්නේ නැහැ. ඇඟ රැලි වැටෙන්නේ නැහැ. වාඩි වුණොත් නැගිට ගන්න පුළුවන්. නැගිට්ටොත් වාඩි වෙන්න පුළුවන්. ඒ තරම් සවි ශක්තිය තිබුණා. මේ සවි ශක්තිය තිබිච්ච මිනිස්සු මරණයට පත්වෙන කෙනෙක් පේන්නේ නැහැ. ඇයි අසංකේයයක් ආයුෂ. ඒතර බලන්න මිනිස්යාගේ මේ ආයුෂ එන්නේ අසංකේයයේ ඉඳලා. බැහැගෙන ඇවිල්ලා දැන් මේ අවුරුදු 80ට 70ට ඇවිල්ලා. මේක බැහැගෙන යන අවුරුදු 10 දක්වාම. අවුරුදු 10 දක්වා බහින 100ට අවුරුද්දක් බහිනවා. එතකොට මිනිස්යාගේ පරමායුෂ අවුරුදු 10යි. ඒ 10 තමයි මහා මේඝ වරුසාවක් එනවා කවුරු ජීවිත බේර ගන්න කියලා පණිවිඩයක් හම්බ වෙනවා. ඒ අවුරුදු 10 වයස ඇති මිනිහා හරිම මෝඩයි. මේ මොන බොරු කතාවක්ද? මෙච්චර කාලයක් වැස්සේ නැහැ. දැන් විතරක් වහීද කියලා ඔහොම තමයි ඒගොල්ලෝ කතා වෙන්නේ. එහෙම යන්නේ නැහැ. ඔය අතර ඉන්නවා අබෑටයක් තරම හරි කල්පනාවක් කරන්න පුළුවන් දෙතුන් දෙනෙකුත්. අන්නේ දෙතුන් දෙනා බඩු මුට්ටු ටිකකුත් අරගෙන ඔය ගල්ලෙනකට ඇතුල් වෙනා මේ වරුසාවෙන් බේරෙන්න. දැවැන්ත වරුසාව පටන් ගත්තා. මේ බොරු කතාවක් කියපයි ඔක්කොම ගහගෙන ගියා. ගල්වෙන් වලට ඇතුල් වෙච්ච අය ඒගොල්ලන්ගේ ජීවිත බේරුණා. මෙන්න මේ ටික දෙනාගෙන් ලැබුණා වූ දරුවන්ගේ ආයුෂ අවුරුදු 20යි. ඒගොල්ලෝ දැන් කතා වෙනවා අපි දැන් පන්සිල් රකිමු. පව් කරව මිනිස්සු ඔක්කොම මැරුණා. මෙහෙම ඒ පරම්පරාව අවුරුදු 20 50 60 100 දැන් ආයුෂ නගිනවා. 100 200 1000 දසදහස් ලක්ෂය කෝටිය අසංකේය ආයිත් නැග්ගා. එතකොට දැන් දෙවියෝ කල්පනා කරන මේ මිනිහාගේ ආයුෂ වැඩි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ජාති ජරා මරණ පේනතුරු බණ කියන්නේ නැහැ. බුදුවරයෙක් පහළ වෙන්නේ නැහැ. ඉපදීම තේරුම් ගන්න ඕන. ජරාව තේරුම් ගන්න ඕන. මරණය තේරුම් ගන්න. ඒක පේන්නේ අවුරුදු ලක්ෂයට බහින්න ඕන. අවුරුදු ලක්ෂය වෙනකන් බුදුවරු ලෝකේ පහළ වෙන්නේ නැහැ. එතකොට තමයි මේ සත්වයෝ මැරෙනවා කියලා පිළිගන්නේ. ජරාවට පත් වෙනවා කියලා පිළිගන්නේ වෙනකොට. ඒ නිසා මිනිස්යාට නම් ආයුෂ එහෙ මෙහෙ දුවනවා පනිනවා එක ආයුෂ ප්‍රමාණයක් නැහැ.
නිරයං පාප කම්මිනෝ පව් කරපු අය අපායට ඇද වැටුණා. අප අය කියලා වචනයක් මේක. අප කියන්නේ සැපේට නමක්. අප කියන්නේ පහව ගියේය. අය කියන්නේ සැපේට නම්. අය වැය කියලා කියන අය වැය. අය නම් Tamanට යමක් ලැබීම එහෙනම් සැපවත් දෙයක්. සැප පහව ගියේය අපාය නම් වේ. නිරය කියන්නේත් ඒකම. නී අය කියන එක තමයි නිරය කියන්නේ සැප නැහැ. මේ නිරය පින්වත්නි නරක තිරිසං ප්‍රේත අසුර කියලා කොටස් හතරක් තියෙනවා. දැන් අපිට ඇහැට පේනවා තිරිසන් ලෝකෙ. මේ නරකාදී තිරිසනුන් ඉන්නවා. ඒ බොහෝ භයානක සතුන් ඔය අපා සත්තු කඩාගෙන හපහපා නිතරම වාසය කරන කොටසකුත් ඉන්නවා. ප්‍රේත ලෝකයේ නම් පින්වත්නි සාපිපාස දෙකමයි හැම වෙලාවෙම. වතුර නැහැ, කෑම බීම නැඳුම් පැළඳුම් ඉදුම් හිටු මොකුත් නැහැ. සමහරක් ප්‍රේතයන්ගේ උදරේ බඩ තියෙන උගුර නැහැ. කොහේ කන්නද? සමහරක් අයගේ උගුර තියෙනවා බඩ නැහැ. බලන්න මේ කර්ම විපාකය මොන තරම් භයානකද? අම්මා තාත්තට කෑම දුන්නේ නැහැ සැලකුවේ. අද උනත් තියෙනවා දෙමව්පියුන කෑම ටික. අද උපාසක මහත්මිය කිව්වා මගේ දැන් පැදුරයි කොට්ටේ විතරයි තියෙන. ඒක කොයි වෙලාවෙ එළියට දායිද දන්නේ නැහැ. ඔන්න බලන්න මවට පියාට උදා වෙච්ච ඉරණම. මේවා ගැන දූ දරුවෝ හිතන්න ඕන. හිතන් නැති අය තමයි ඔන්න අපායට වැටෙන මඟ හදාගත්තා. ඒගොල්ලොන්ට එන්න බෑ. පළවෙනි පින්කම මවට පියාට සැලකීම ඒකවත් කරගන්න බැරි නම් කොහේ සුගතියක්. මවට පියාට පමණක් සලකගෙන හිටියත් හොඳටම ඇති අමුතු පින්කම් ඕන නැහැ. ඒ දරුවා සුගතියටපත් වෙනවා. ඊළඟට පින්නොතුනි දැන් අටමහා නරකය කියලා තියෙනවනේ. සත්ව ඝාතන, හොරකම, කාම මිත්‍යාචාරය, බොරුව, වංචාව, කපටිකම, මත්පැන් පානය, මත්පැන් විකිණීම, මස් පිණිස සත්ව වෙළඳාම, මාතෘ පිතෘ ඝාතන, අරිහන්ත ඝාතන, ලෝහිතෝත්පාදක කර්මයේ සංඝ ભેදය, මහා සංඝයාට අවඥා කිරීම, විහාර ආරාම විනාශ කිරීම, සිල්වත් ගුණවත් උතුමෝ නැති කිරීම, දෙමව්පියන් සතු දීපල විනාශ කිරීම, ඔය වාගේ දේවල් කරමහම මොනවද ලැබෙන විපාක බලමු දැන් අපි. පින්වත්නි දැන් ඒගොල්ලෝ ඉස්සෙල්ලම උපදිනවා සංජීව කියන අටමහා නරකේ උඩින්ම තියෙන එක. සංජීව කියන්නේ මැරෙනව උපදිනවා, මැරෙනව උපදිනවා, මැරෙනව උපදිනවා. ආයුෂ හිතුවොත් නම් පින්නතුනි පුදුම වෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංජීව නරකාදී අවුරුදු අපිට අපේ වයස ප්‍රමාණයෙන් අවුරුදු 90 ලක්ෂයක් ඒගොල්ලන්ට එක දවසයි. ඔන්න හිතලා බලන්න. අවුරුදු ලක්ෂ 90ක් සංජීව නරකාදී සතුන්ට එක දවසයි. බලන්න ඒ වගේ දවස් 30ක් මාසයයි. මාස 30ක් මාස 12ක් අවුරුද්දයි. අවුරුදු 500ක් බලන්න ප්‍රමාණය. වැඩි කරලා බලන්න අවුරුදු ගානෙන් කියන්න බැරි වේවි. මොන තරම් එතකොට පින්වත්නි දුකක් දෙනවද මේ පාප කර්ම වල. කොහේ දුවන්නද? ඈත පේනවා දොරටුවක් විවෘත කලාක් මෙන් කෑ ගහගෙන දුවනවා කිට්ටු වෙනකොටම දොර වැහෙනවා. ආපස්සට හැරලා කෑ ගහනවා. දැවෙනවා, තැවෙනවා, පිච්චෙනවා. මේක සීමාවක් නැහැ පින්වත්නි. ඒ තරම් භයානකයි. පින් කරපු අය යනවද? නැහැ. මවුට පියාට සලකපු අය ගියාද? නැහැ. තොනරුවන් වැන්දේ අය ගියාද? මේ අදම පාපතර පුද්ගලයෝ තමයි මේ යන්නේ. බලන්න පින්වත් මේ දුක එතකොට ඉවසන්නේ කොහොමද? අවුරුදු ලක්ෂ 90යි එක දවසට ඒගොල්ලෝ. අපිට අවුරුදු ලක්ෂ 90ක් යනකොට ඒගොල්ලොන්ට එක දවසයි. ඒ වගේ අවුරුදු 500ක් මේ දුක විඳින්න ඕන. දැන් මනුෂ්‍ය පෘථිවිය පිහිටලා තියෙන්නේ ජලයේ උඩ. මේ පෘථිවියේ ඝනකම මතක තියාගන්න යොදුන් වලින් 2,40,00,000ක්. ජල පොළවත් ඒ වගේ දෙගුණයක් ජලයේ උඩ තමයි මේ පෘථිවිය පිහිටලා තියෙන්නේ. 4,80,000ක් යොදුන්.
9 කෝටි 60 ලක්ෂයක් තියෙනවා වාපොළ. ඒක 3 ගුණයක් ගණයි. වායෝ ඒ මත තමයි ජලයේ තියෙන්නේ. ඉන් යට තමයි ඔය නරකාදී ටික පිහිටලා තියෙන්නේ. පළවෙනි මේක කිරිහට්ටිය 8ක් කියලා හිතන්න. එකක් උඩ එකක් 8ක්. ඒ පළවෙනි එක තමයි සංජීව. ඒකට ටිකක් වද දීම දුක් දීම අඩුයි. තම යටට යන්න තමයි මේ දරුණු විපාක ටික දෙන ලෝකවල ටික තියෙන්නේ. ඊළඟ පින්වත්නි කාල සූත්‍ර සංජීවයට යටින් දෙවෙනි කිරිහට්ටිය කියලා හිතන්න. අන්න ඒක තමයි ඊළඟ අපාය. කාල සූත්‍ර. ඒකේ පරමාවුස අවුරුදු 1000යි. ඒගොල්ලොන්ට පින්වත්නි අපේ අවුරුදු 3 කෝටි 60 ලක්ෂයක් එක දවසයි. ඔන්න හිතලා බලන්න. අවුරුදු 3 කෝටි 60 ලක්ෂයක් ගියාම තමයි කාලසූත්‍ර කියන මේ අපායට එක දවසක් යන්නේ. ඔන්න හිතලා බලන්න මොන තරම් දුකක් ලැබෙනවද මේ පාපයට. ඒ නිසා දන අනේ පාපයක් නොකළ යුතුයි කියලා අදිෂ්ඨාන කරන්න ඕන. හිතෙන් හිතන්න ඕන කිරීමේ වලකින්න ඕන. වැටුනොත් ගොඩ එන්න බෑ. ඇයි අවුරුදු 3 කෝටි 60 ලක්ෂයක් යනවා නම් ඒගොල්ලොන් එක දවසකට ඒ වගේ අවුරුදු මාස 30ක් දවස් 30ක් මාසයේ මාස 12ක් අවුරුද්දයි අවුරුදු 1000ක්. බලන්න මේ දුක අපි නම් අනන්ත යන්න ඇති මේ පෙර පිනකට මේ ඇවිල්ලා ඉන්නේ. අපායට නොගිය කෙනෙක් ලෝකේ නැහැ. බුදුරු පවා ගිහිල්ලා තිබුණා. අපි අනන්ත ජාතිවල ගිහිල්ලා ඇති මේ පෙර පිනකට මේ මනුස්ස ලෝකෙට ආවා ගෞතම බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ. ඒක විශාල පිනක්. ඊළඟ සංඝාත 3 වෙනි කිරිහට්ටිය කියලා හිතන්න. සංඝා ඒක නරකාදී ඒක ටිකක් තව දුක වැඩි. මනුස්ස වර්ෂ ප්‍රමාණයෙන් අපේ අවුරුදු වලින් 14 කෝටි 40 ලක්ෂයක් ගත වෙන්න ඕන ඒගොල්ලොන්ට එක දවසක් යන. බලන්න පොඩ්ඩක් මේ දුක කියන එක ඉවසන්න දරන්න පුළුවන්. මනුස්ස ලෝකේ ඉන්න කාලේ මේ පාප කර්මෙන් මේ විපාක ලැබෙයි කියලා හිතුවද නැහැ. ඒ නිසා අම්මට ගැහුවා, අම්මා මැරුවා, තාත්තට ගැහුවා, තාත්තා මැරුවා, පන්සල් විනා අර මහ පාප කර්ම කළා. දැන් කියනවා අනේ මින් මතු මම පව් නොකරමි. දැන් එතන ජීවම් කරන තැනක් නෙමෙයි. වින්දනය කරන්න දුකටපත් වෙච්ච තැන යටත් වෙලා ඉන්න ඕන. අවුරුදු 2000ක් ඒගොල්ලන්ගේ පින්වත්නි පරමායුෂ. පොඩි පාප කර්මයක්. පොඩි දුකක්ද පොඩි වේදනාවක්. ඊළඟට පින්වත්නි රෞරවය. ඒක බොහොම භයානකයි. රෞරව පදෙන්න තේරෙනවා. කෑ ගගා විලාප දෙදී කපනවා කොටනවා පුදුම දුකක් දෙනවා. ආයුෂ ප්‍රමාණය පින්වත්නි එකින් එක දැන් වැඩි වෙනවා. අපිට අවුරුදු 57 කෝටි 60 ලක්ෂයක් යනකොට ඒගොල්ලන්ට එක දවසයි. බලන්න බුදුරජාණන් වහන්සේ මේ ආයුෂ ප්‍රමාණ ඔක්කොම හෙව්වා මේ වගේ. මේ අපායට ආයුෂ මෙච්චරයි මේ කර්ම විපාක මේ ඉන්න සත්තු සංඛ්‍යාව ඒ සියල්ලම බුදුනුවන්ට පෙනුණා. බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට ඔය අපායේ ගින්දර නිවුණා. බුද්ධත්වයට පත්වන වෙලාවේ නිවුණ මොහොතකට ධම්සක් සූත්‍ර දේශනාවේදීත් ඒ අපාය ආදී මොහොතකට ගිනිනවන. එච්චරයි. අනිත් හැම වෙලාවෙම පින්වත්නි දැවැන්ත ගිනි ජාලාවක් මැද තව කෙනෙක් ඉන්නවා කියලා පේන්නේ නැහැ. පෙනුනොත් බය නැති වෙනවනේ. මං විතරක් නෙවෙයි තවත් ඉන්නවා කියලා පේනවා. එහෙම පේන්නේ නැහැ. මම විතරයි මේ රෞරව මහ නරකේ ඉන්නේ කියලා පේන්නේ. ඉතින් බලන්න මොනතරම් බයක් ඇති වෙනවද? ඒකයි දිවුරා කියන මින් මතු මම පව් කරන්නේ. අනේ මාව බේරගන්න අනේ මාව බේර කවුද බේරන්න ඉන්නේ කිසිම කෙනෙක් නැහැ. අහුවෙච්ච කෙනා ඇදලා දානවා කපනවා කොටනවා ওই විදිහ මහා දුක් දෙනවා. ඊළඟට මහා රෞරවේ ඒක ඊළඟ කිරිහට්ටිය කියලා හිතන්න. ඒක බොහොම දරුණුයි. එතනත් ඒ වගේ දරුණුම දුක් දෙනවා. දරුණුම දුක් දෙන්නේ කාටද මේ දරුණු පව් කරපු අය. මෙලවක් පිළිගත්තේ නැහැ, පරලෝව පිළිගත්තේ නැහැ, මව්පියා පිළිගත්තේ නැහැ, තුනුරුවන්ට නිග්‍රහ කළා. අන්න ඒගොල්ලන්ට මේ දරුණු දුක් ටික ලැබෙන්න පටන් ගන්නවා.
කොහොමද ආයුෂ 230 කෝටි 40 ලක්ෂයක් එක දවසයි. අපිට අවුරුදු කෝටි 230 කෝටි 60 ලක්ෂයක් 40 ලක්ෂයක් යනකොට ඒගොල්ලන්ට එක දවසයි. ඉතින් බලන්න පින්නත් මේක මහ පුදුම දෙයක්. බුදුරජාණන් වහන්සේගේ බුදුනුවණට පෙනුණා මේ මහා රෞරවේ ඉන්න සත්වයන්ගේ ආයුෂ ප්‍රමාණය. ඒකයි දේශනා කර ඔබලා කවදාකවත් පවක් කරන්න එපා. සිත කය වචනේ සංවර කරගෙන ඉන්න බැරි නම් කතා නොකර ඉන්න කිව්වා. ආර්ය තුෂ්ණිම් භාවය. අනුන් බනිනවා අනුන් නිඳා කරන අපහසු තමන් ඒවට පැටලෙන්න එපා. තමන් කතා නොකර පැත්තකට වෙලා ඉන්න කියලා උපදෙස් දුන්න. ඒ තරම් භයානකයි මේ මනුස්ස ලෝකේ අපි ඉන්න එක. මොහොතක්වත් ඉන්නෝ සැපයි කියලා කවුරුත් හිතන්න එපා. එක පැත්තකින් වයසට යනවා, කෙස් ටික පැහිලා යනවා, දත් ටික වැටෙලා යනවා. ඒ වගේ ඊට පස්සේ නොයෙක් කරදරකම් කරලා අසනීපක සමහරක් ඇඳමත අවුරුදු ගණන් දුක් විඳිනවා. මේ වාගේ පුදුමාකාර ලෝකයක තමයි අද අපි මේ වැටිලා ඉන්නේ. සැපයි කියලා හිතන්න එපා. හැම තැනම දුකක් මිසක් සැපයක් නේ. නිසා ඒ දුකම හිතුවාම අපට සැපයකටපත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මොන පින්කම කළත් හිතන්න අපායෙන් නිදහස් වේවා, නිවන් සම්පත් ලබන්න හේතු වේවා කියන පැතුම කවුරුත් තියාගන්න. අන්න ඒකයි අපේ වැදගත්ම කාරණේ. ඊළඟ එක තමයි තාපය. නිතරම දැවෙනවා තැවෙනවා. දරුණු වැඩි ආයුෂ ප්‍රමාණය 921 කෝටි 40 ලක්ෂයක් අපිට අවුරුදු යනකොට ඒගොල්ලන්ට එක දවසයි. බලන්න. ඒ කියන්නේ කෝටි 1000ක් කියලා හිතන්න. අවුරුදු කෝටි 1000ක් යනකොට ඒගොල්ලන්ට එක දවසයි. පොඩි ප්‍රමාණයක්. මේ දුක් විඳින්නේ කවුද? මනුස්ස ලෝකේ හිටව මිනිස්සු. අපායේ පව් කළා නෙමෙයි. දෙව්ලෝ පව් කරා නෙමෙයි. මේ මනුස්ස ලෝකේ දැන් බලන්න සත්තු කී දෙනෙම බෙලි කපනවාද? අවුරුද්දක් ආවහම මොන තරම් සත්ව සංඛ්‍යාවක් ගේ බෙලි කපනවාද? ඒ වගේ දුක් විඳින්නේ කවුද? ඒ සත්තුද නැහැ. එක සතෙක් මැරුවොත් ඒ සතාගේ ලෝම ගානට තමන් මැරුම් කණ්ඩුව. දැන් අපි කියනවා අසවලා පොඩි වෙලා මැරිලා, හැප්පිලා මැරිලා, ගහින් වැටිලා මැරිලා, චප්ප වෙලා මැරිලා. කවුද වග කියොත්තා? තමන්මයි. සර්පෙක් දැක්කොත් ගහලා මරනවා. ඒ විදිහට සර්පයා මැරුවේ එකවරයි. තමන් දසදහස් වාරයක් පින්වතුනි ඔළුව තැලෙලා මැරෙන්න සිද්ධ වෙනවා. සර්පයෝ මරලා සීමාවක් කරන්න බෑ. ඔළුවෙන් උකුණ මරලා සීමාවක් කරන කවදාකවත් මරන්නේ. ඔක්කොම මරන් එළියට දාන්න. ඒ මැරුවොත් ඒ විදිහටයි තමාගේ ජීවිත ඝාතනය. ඒ වගේම අපි නිදහස් වෙන්න ඕන. ඒකයි නිස්සම්දව කතා නොකර නිස්සම්ද වෙන්න. අනේ අනිච්චං දුක්ඛං අනත්තා කියලා පමණක් හිතන්න. ඔන්න ඕකයි හිතන්න තියෙන්නේ. මේ බලන්න මේ අපාය ආයු ප්‍රමාණය අපි වැටුනොත් එන්න පුළුවන්ද බෑ. ඊළඟ කාරණාව තමයි පින්වත්නි මහා ප්‍රපාතය. ඒක ඊටත් වැඩිය දරුණු. 7 වෙනි කිරිහට්ටිය කියලා හිතන්න. ඒකේ ආයුෂ අවුරුදු ගානෙන් කියන්න බෑ. අවුරුදු ගානෙන් කියන අන්තර කල්පයක්. අන්තර කල්ප කියන්නේ අවුරුදු 10න් අසංකීට යන්න ඕන, අසංකයෙන් ආයි 10ට බහින්න ඕන. ඉතින් බලන්න කොහෙද මේ ආයුෂ ප්‍රමාණය ගෙවලා නිම කරන්න උපමාවක් නම් තියෙනවා. යොදුනක් මානේ උස පර්වතයක් තියෙනවා. මේකින් දිව්‍ය රාජයෙක් අහසෙන් යනකොට දිවසලුව මේ පර්වතයේ ගෑවිලා ගෙවෙනවා. මේ යන ගමනේදී මේ සලුවටම මේ ගල මැදිලා පොළොවට සමතලා වුණොත් කල්පයක් ඉවරයි. කොහේ ඉවර වෙන්නද? මේක කියන උපමාවක්. මේ අන්තර කල්පය කියන එක ලේසි පහසු කාල පරිච්ඡේදයක් නෙමෙයි. ඒ තරම් භයානකයි. අසංකේය කියන 4 වරක් දුවන්න ඕන. 10 අසංකේය, අසංකේය 10, 10 අසංකේය, අසංකේය 10. එහෙම ආවම තමයි අසංකේය කල්පයක් කියලා කියන්නේ. මහා කල්පයේ තියෙනවා අසංකේය කල්ප 4ක්, අන්තර කල්ප 64ක් තියෙනවා. එහෙනම් අවීච මහා නරකයේ ආයුෂ ප්‍රමාණය පින්වත්නි මහා කල්පය. ඔය දේවදත්ත හාමුදුරුවෝ, අජාසත් මහ රජුරෝ, කෝකාලික, මාගන්ධිය ඒගොල්ලෝ ගියේ පින්වත්නි දරුණු පව් කරලා අපායටම ගියා. අද වර්තමානයේ අය ওই තරම් දරුණු පව් කරන අය අඩුයි.
ඒ අය ඕවට යන්නේ නැහැ. ඒතොර මේ අවීචි මහා නරකයේ අවීචි නිතරම ගින්න. අවීචි කියන්නේ නිතරම ගින්න. කැපෙනවා. සිඳි සිඳි යනවා. ආපහු හා වෙනවා. මැරෙන්නේ නැහැ. දුකම තමයි. බලන්න ඒතොර මේ කල්පයක් ඉන්නවා කියන එක මොනතරම් අමාරු කාරණයක්. කරන්න දෙයක් නැහැ. ඒක තමයි නිරයන් පාපකම්මිනෝ පව් කරපු අය අපායට ගියා. ඔය සතර අපායේ විඳින දුක පින්වත් සීමාවක් නැහැ. අන්න ඒ ගැන හිතන්න. අපායේ සත්වයෝ අනේ පුදුම දුකක් විඳිනවා. මං කරන මේ පින් බලෙන් සදාටම අපායට නොයම්වා කියලා හිතන්න ඕන. ඒ වගේම පින්නොද පින් කරන්න අපායට යන්නේ. තුනුරුවන් වඳින තුනුරුවන් සරණ යන පන්සිල් සමාදන් වෙන දාන සීල භාවනා පින් කරන මවුට පියාල සලකන කිසිම කෙනෙක් අපායට යන ගියත් වැඩි දවසක් ඉන්න චුත වෙනවා. නිරාදුක් දෙන්න බෑ පින් කරන අයට. සග්ගං සුගතිනෝ යන්ති පින් කරන්නෝ සුගතියට යනවා. හැබැයි මරණ වෙලාවේදී මේ පින මතක් වෙන්න ඕන. ඒකයි කළ පින්කම් නිතර නිතර හිතන්න නිතර කියවන්න කියන්නේ ඒකයි. එතකොට චාතුරු මහරජෙකු උපත ලබනවා. ඒකෙත් ඒ වගේ ආයුෂ ප්‍රමාණය පින්වත්නි මනුෂ්‍ය වර්ෂ ප්‍රමාණයෙන් අවුරුදු 90ක්. චාතුරු මහරජෙක යම් කෙනෙක් උපන්නනම් සතරවරන් දෙව් රජ දරුවන්ගේ ආයුෂ 90යි. ඔන්න දානමේ පින්කමේ පළවෙනි දිව්‍ය ලෝකෙ උපන්නනම් ආයුෂ ප්‍රමාණය 90යි. ඊළඟට උපදිනවා තාවතින්ස දෙව්ලොව. සියලු සැප සම්පත් තියෙන පින්වන්තයෝ ඉන්න සිළු මිනිසෑය පවතින දෙනෝ දහසක් දෙනා ඉන්න සක්දෙව් මහරජුරුවන්ගේ වාසභූමිය. මෙතන උපදිනවා. අපිටත් පුළුවන්. ඒ තවතිසා දෙව්ලොව උපන්නේ අයගේ ආයුෂ පරමායුෂ 3 කෝටි 60 ලක්ෂයක්. මේ දානමේ පින්කමෙන් 3 කෝටි 60 ලක්ෂයක් ආයු වින්දනය කරන්න පුළුවන්. හැබැයි සදාතනික කියලා හිතන්න එපා. දෙව්ලොව යන්න ඕන කියලා කිසි කෙනෙක් හිතන්න එපා. ආපහු වෙනවා අපායට. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාරන නිවන් ප්‍රාර්ථනා කරන්න. බලන් උන්වහන්සේ දෙව්ලොව ආයුෂ ටිකක් දැන් හොයාගෙන යනවා. අපාය ආයුෂ ටිකක් ගත්තා. තවතිසා දෙව්ලොවත් ආයුෂ ටික කිව්වා. ඊළඟට යාම දිව්‍ය ලෝකෙ උපදිනවා. යාම දිව්‍ය රාජයා ඉන්න යාම දිව්‍ය ලෝකෙ උපදින්න පුළුවන් පින් කරන අයට. ඒකේ 14 කෝටි 40 ලක්ෂයක් පරමායුෂ තියෙනවා. එහෙම නැත්නම් තුසිත දෙව්ලොව උපදිනවා. ඒක තමයි සියලුම බෝසත් මව්වරු මහා බෝසත්වරු මා තේජාන් විත බල සම්පන්න දෙවිවරු ඉන්නේ තුසිත දෙව්ලොව. අපේ මෛත්‍රිය මහ බෝසතාණොත් දුටුගැමුණු මහරජුරුවොත් සද්ධාතිස්ස කාවන්තිස්ස එවා විහාර මහාදේවි වැනි මහ බෝසත් මව්පියෝ ඉන්නේ ඔය කියන තුසිත දෙව්ලොව. ඒ තුසිත දෙව්ලොව ඉන්න අයගේ පරමායුෂ සංඛ්‍යාව 57 කෝටි 60 ලක්ෂයක්. කෝටි 57ක්. බලන්න. එකම දානමේ පින්කමෙන් ලැබෙන විපාක වාරයේ මොනතරම් අගනේද? ඒකෙත් උපන්නේ නැත්තම් නිම්මාන රතී දෙව්ලොව උපදින ඕන දෙයක් මවන්න පුළුවන්. ඕනම දෙයක් ඒ දිව්‍ය රාජයට මවන්න පුළුවන්. පින් කැමැත්තෝ පින් කරපු අයට එහෙට යන්න පුළුවන්. ආයුෂ නම් බොහොම වැඩි. 230 කෝටි 40 ලක්ෂයක් අවුරුදු ගණනින් ඒගොල්ලෝ එහි සැප විඳිනවා. මේ පැත්තට එන්නෙම නැහැ. මනුෂ්‍ය ලෝකෙට කැමැතිම නැහැ. මනුෂ්‍ය ලෝකෙ පැත්තටවත් එන්න කැමති නැහැ. පින වැඩි සැප වැඩි ඒගොල්ලෝ ඒ පැත්තට වෙලා ඉන්නවා. වසවර්ත මාරයා ඉන්න දිව්‍ය ලෝකී ළඟට පරනිම්මිත වසවර්තිය බොහොම තේජාන්විතයි. කාටවත් කිට්ටු වෙන්න බෑ. ඕනම දෙයක් කරන්න පුළුවන්. මහා බ්‍රහ්මයාට උනත් ගිහිලා අඩන් තෙට්ටම් කරන්න පුළුවන්. ඒ තරම් ප්‍රබලයි. එයාගේ පරමාවුස 921 කෝටි 40 ලක්ෂයක් වෙනවා. වසවර්ති මාරයාගේ ආයුෂ 921 කෝටි 60 ලක්ෂයයි. බලන්න වසවර්ති මාරයතු කී දෙනකොට අඩන් තෙට්ටම් කරයිද? ඊළඟට මේ භාවනා කරපු අය උපදින්නේ බ්‍රහ්ම ලෝකේ.
මහා බ්‍රහ්ම, බ්‍රහ්ම පාරිසජ්ජ, බ්‍රහ්ම පොරෝහිත, මහා බ්‍රහ්ම කියලා බ්‍රහ්ම ලෝක තුනේ උපදිනවා භාවනා කරපු අය. ඔය ධම්සක් සූත්‍රය කියවෙන්නේ. ඒක ආයුෂ ප්‍රමාණ අවුරුදු වලින් කියන්න බෑ. කල්පයකින් 3න් එකයි පළවෙනි බබලෝ. බලන්න පිනේ බල සම්පන්නකම්. බ්‍රහ්ම පුරෝහිත කියන කල්පයකින් 2න් එකයි මහා බ්‍රහ්මයාට කල්පය. අර අවීච මහා නරකයේ ආයුෂයයි මහා බ්‍රහ්මයාගේ ආයුෂයයි සමානයි. මහා කල්පයක් සැප විඳිනවා. පරිත්තාබ අපමාන ආබස්සර දෙවෙනි බඹතල 3යි, කල්ප 2යි, කල්ප 4යි, කල්ප 8යි. දැන් කල්ප ගානින් තමයි දැන් මේ භාවනා කරන අයට සැප ලැබෙන්නේ. හැබැයි කෑම බීම නැහැ. බ්‍රහ්මීන්ට කෑම බීම නැහැ. බ්‍රහ්මීන්ගේ ආහාර මතක තියාගෙන ධ්‍යාන සුවයයි. හොඳට මතක තියාගන්න. ධ්‍යාන සුවය තමයි බ්‍රහ්මීන්ගේ ආහාරය. පරිත්ත සුභ, අප්පමාන සුභ, සුභ කින්නක කියලා ඊළඟ බ්‍රහ්ම ලෝක 3ක් තියෙනවා. එතන ඉහළට යනවා කල්ප 8යි, ඊළඟට 16යි, 32යි, 64ට යනවා. ඒ කල්ප ගාන. ඒතර බලන්න මහා කල්ප 64ක් ඉන්නවා ආමස්සර කියන බ්‍රහ්ම රාජයා බඹලෝට වෙලා. අසඤ්ඤතලයේ කල්ප 500යි. බලන්න පින් කරන්න දැන් අර පව් කරන්න අපායට ගිය සංඛ්‍යා ආයුෂ මම කිව්වා. දැන් පින් කරන්න ඉහළට යන අයගේ ආයුෂ දැන් කියනවා. ඊළඟට වේහප්පල කියන බ්‍රහ්ම රාජයාගේ පරමාවුෂ කල්ප 500යි. මොන තරම් ආයුෂයක්. අවිහ අතප්ප සුදස්සි සුදස් අකනිට්ටක කියලා බ්‍රහ්ම ලෝක 5ක් තියෙනවා. අපි නම් ගිහිල්ලා නැහැ කවදාකවත් එතන ඉන්නේ අනාගාමී ආර්යයන් වහන්සේලා විතරයි. බොහොම ප්‍රබලයි. කෙලෙස් නැති කරපු රහතන් වහන්සේලාත් ඉන්නවා. අනාගාමී උතුමන්ගේ වාස භූමිය තමයි එතන. එතන ආයුෂ ප්‍රමාණය කල්ප 1000යි, 2000යි, 4000යි, 8000යි, 16000යි. අකනිට්ටක බඹතලේ පරමාවුෂ කල්ප 16000ක්. බලන්න පින්වත්. පොඩි පිනක්. බුදුරජාණන් වහන්සේ මේ එකක් පාසාම ආයුෂ හොයාගෙන අපර දේශනා කළා. ඊළඟට තියෙනවා පින්වත්නි අරූපාවචර බඹතල 4ක්. ඔය ආලාර කාලා, මුද්දක රාම, අසිත තාපසතුමා ඒගොල්ලෝ උපන්නේ අරූපාවචර බඹතලේ. රූපයක් නැහැ. හිත විතරයි. ඒගොල්ලෝ රූපයට කැමති නැහැ. ආකාසානං ඡායතන බඹතලේ උපන්නයගේ ආයුෂ මහා කල්ප 20000යි. විඥානං ඡායතන බඹතලේ උපන්න අයගේ ආයුෂ මහා කල්ප 40000යි. කල්ප වලින් දැයියන්. ආකින්චඤ්ඤායතන බඹතලේ උපන්න අයගේ පරමාවුෂ මහා කල්ප 60000යි. නේව සංඥා නා සංඥායතනේ උපන්න අයගේ ආයුෂ මහා කල්ප 84000යි. බලන්න දැන් මේ මනුස්ස ලෝකේ ඉඳලා භාවනා කරලා අරූපාවචර බඹතලේ උපන්න කෙනා මහ කල්ප 84000ක් එතනින් අසිත තාපසතුමා වන්දනා කරවන්න දරුවා ගෙනිච්චා බෝසත් කුමරුවා. ඒ වෙලාවේ දරුවාගේ පාසටහන දැක්කම මේ ඍෂිවරයා කල්පනා කළා මේ දරුවා ඒකාන්තයෙන් බුදු වෙන මට දැක ගන්න විදිහක් නැහැ. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා බුද්ධ ගයාවේදී බැලුව මම කාටද ධර්ම දේශනාව කරන්නේ? ආලාර කාලා මුද්දක රාමයට බණ කිව්වොත් වහා රහත් වෙනවා. අනේ ඒගොල්ලෝ අපවත් වෙලා. අසිත තාපසයන් වහන්සේ බැලුවා සුද්ධෝදන රජුරන් ගුරුවරයා. එයත් අපවත් වෙලා. එහෙනම් පංච වර්ගයේ භික්ෂූන්ට දේශනා කරන්න ඕන කියලා තමයි එහෙට වැඩි. ඔන්න දැන් අවීචී පටන් භවාග්‍රය දක්වා ආයුෂ ප්‍රමාණයයි දැන් මේ කිව්වේ. පහළට ගියා පව් කරන්නෝ, ඉහළට ගියා පින් කරන්නෝ. දැන් අපි යටිගම්බලා යන්නේ නැතුව ඉහළට යන්නයි මේ ප්‍රතිපත්තියක් ගෙනියන්නේ. මේ බණ අහන්නේ ඒකට. නැත්තම් මේ සල්ලි වැඩි කමට දුන්න නෙමෙයි. දරුවන්ට දෙන්න බැරි නිසා දුන්න නෙමෙයි. මේක අනේ මට යහපතක් වේවා, සුගතියක් වේවා, අපායෙන් නිදහස් වේවා, නිවන් සැප ලැබේවා කියන අදහසින් තමයි මේ මහාර්ග පින්කම් ඔබ අප කවුරුත් කරන්නේ. ඒ නිසා මේ අපායේ తত্ত্বය දැනගෙන එහි තිබෙන බිහිසුණු බව දැනගෙන කවමදාකවත් අපි පව් කරන්නේ නැහැ.
අපි මේ ලෝතුරු ධර්මයේ සරණ යමින් මේ කටයුතු කරනකොට නම් දුකින් නිදහස් වෙන්න පුළුවන්. හැමදාම නිතරම හිතන්න බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි. මේ තුරුණුවන් සරණ ගිය කෙනා කවමදාකවත් අපායට දාන්න බෑ. නිරාදුක් දෙන්න බෑ. ඒ නිසා උදේ අවදි වූ තන් පටන් හිතන්න මම බුදුන් දහම් සංඝුන් සරණ යමි. ඊත්විසෝ ගාථා මෙනෙහි කරන්න. මගේ ශරීරය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා හිතන්න. තොනරුවන් වන්දනා පූජා කරගන්න, මව්පිය ගුණ සිහි කරන්න, වඳින්න පුදන්න යමක් දෙන්න. පරිත්‍යාග චේතනා හොඳට තියාගන්න. මගේ කියලා මොනම දෙයක්වත් අල්ලගන්න එපා. අල්ලගත්තොත් වැරදුනා. මගේ නිවහන, මගේ වාහනේ, මගේ රත්තරන් බරු ටික, මගේ ඇඳුම පැළඳුම වරදොච්ච තැන එතන තමයි. හාමුදුරුවෝ නමක් තමන්ගේ සිවුර අනේ මගේ සිවුර හොඳයි කියලා මරණයට පත්වන වෙලාවේ මතක් වුණ අනේ මකුණෙක් වුණා සිවුරෙම. කොහොමද වැඩේ? හරි භයානකයි. ඔය සොහනට දාපු මොත ශරීරයේ වහපු රෙද්දක් ගන්න ගියා භික්ෂුව දෙන්න බෑ මගේ වස්ත්‍රය කියලා වහා මැදගෙන අන්න බලන්න. එතකොට අර මොත ශරීරයේ වහපු රෙද්දට ආසාවක් හිතුන මැරිච්ච කාන්තාව. කොච්චර භයානකයිද? ඒ නිසා පින්නතුනි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඒකයි. මොනම දෙයක්වත් මගේ කියලා අල්ලගන්න එපා. දරුවෝ හදන්න ඕන, ගෙවල් හදන්න ඕන, වාහන ගන්න ඕන, රැස්සාව දියුණු කරන්න ඕන, ඇඳුම් පැළඳුම් ගන්න ඕන, රන් ආභරණ ගන්න ඕන. ඒව එපා කියලා නෑ. ඒ මොන දේ ගත්තත් මගේ කියලා අල්ලව ගන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. එහෙම අල්වා ගනු ලැබුවොත් ඒ ගෙදරින් එලවන්න බෑ, තොইলයක් කරන්න වෙනවා. අර අම්මා පියා එලවන්න තොইলයක් කරන්න, දරුවා එලවන්න තොইলයක් කරන්න වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාරන්නේ ඒකයි. අර විදිහ අපායට යන්න නම් සෝදානම් වෙන්න එපා. තණ්හාවයි තරහවයි නැති කර උච්චරයි තියෙන. අමාරු දෙයක් නෙවෙයි. තණ්හාවයි තරහවයි. අනිත්‍යම පුළුවන්. අනිත් ක්ලේශෝ යටපත් කරගන්න පුළුවන්. තණ්හා තරහ දෙක නම් පින්වත් නැති කරන්න බෑ. අනාගාමී තත්වයට පත් වෙනකොට සම්පූර්ණයෙන් නැති කරන්න පුළුවන්. එහෙමනම් ඒ තාක් මේ තණ්හාව තියෙනවා. හැබැයි ඒක බලවත් ලෙස ගන්න සංඛ්‍යාව වැඩි. ওই പ്രേත ලෝකේ ඇඟිල්ලක් ගහන ඉඩක් නැහැ කියලා. ඇයි මැරෙන ඔක්කොම പ്രേත ලෝකේ. ඇයි මගේ සාරිය, මගේ ගෙදර, මගේ දරුවෝ, මගේ නිවහන ඔහොම මැරෙන්නේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඔබලා පින්නට දහමට නැඹුරු වෙන්න. කල්ප 91ක් බුදුරජාණන් වහන්සේ ආපස්සට බැලුවා. මේ අන්‍යාගමික උදවියට මොකද අනේ පින්වත්නි, එක්කෙනයි සුගතියට ගිහිල්ලා තියෙන්නේ. කල්ප 91ක් තිස්සේ උපන්න මිනිස්සු කොහෙද ගියේ අපායට? ඔන්න බලන්න තත්වය. ඒක බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. අර මිනිස්සයත් මිත්‍යා දෘෂ්ටි ආගමෙන් ගැලවෙච්ච නිසා සුගතියට ගියා කියලා. බුදුවරු නැහැ. මේවා කියලා දෙන බුදුවරු නැහැ. 91 කල්පයට බුදුවරු 7-9යි. එහෙනම් බුද්ධ ශාසන හැර අනිත් කාලවල කවුද එන සුගතියේදී? කවුරුත් නැහැ. බලන්න කෝටි 600යි ලෝක ජනගහන දැන් කෝටි 700ට ආසන්නයි. ඒකෙන් භාගයක් අංග විකලයි. තව කන්න බොන්නනේ, ඉදුම් හිටොන්නේ. මෙහෙම බැලුවාම පින් කරගත්තු සංඛ්‍යාව ස්වල්පයයි. අපායේ සීමාවක් නැහැ. අන්නේ කරුණ කාරණා දැනගෙන අනේ අනිච්චං මේ දුකෙන් නිදහස් වෙන්න ඕන. සංසාර සාගරයෙන් එතර වෙන්න ඕන. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕන. හිස ගිනේ ගත්ත කෙනෙක් ඒ ගින්න නිවා ගන්න වගේ පුළුවන් තරම් පින් කරගෙන මේ සංසාරයෙන් එතරව ලැබෙන අමහමහ නිවන් සම්පත් වහා අවබෝධ කරගන්න අපට වාසනාව ලැබේවා කියලා කවුරු සාදුකාරයක් දෙලා ප්‍රාර්ථනා කරගන්න ඕන. ඉතින් අද මේ පින්නතුල්ලාගේ ධර්ම දේශනා මාතෘකාවෙන් සඳහන් කළේ කොටසක් මනුස්ස ලෝක උපන්න, කොටසක් අපායට ගියා, කොටසක් සුගතියට ගියා. අනිත් කොටස තමයි මහරහතන් වහන්සේ පරිනිබ්බන්ති අනාසවා. මහරහතන් වහන්සේ සියලු සංසාර දුකෙන් නිදහස්ව නිවන් අවබෝධ කරගන්න. ඒ නිසා අපිටත් මේ සිදු කරගනු ලබන දාන සීල භාවනා පින් බලෙන් මෙලව යහපත සැලසෙල සංසාර ගමන සුගතියක් වෙලා අමහ මහ නිවන් සම්පත් සාක්ෂාත් කරගන්න මේ සියලු පින්කම් අපට එකසේම හේතු වේවා, වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න ඕන. එසේ ප්‍රාර්ථනා කර ගනිමින් සිල් සමාදන් වී මෛත්‍රී භාවනා කරමින් විසුතුරු දේශනාවක් ශ්‍රවණය කිරීමෙන් මේලත් කුසලානිසංස ධර්මය
වෛද්‍ය දීපා කුමාරී කෝනාර මහත්මිය දෙක ඒ මොරන්න වත්ත පාර අලුත්ගම බෝගමෝ යක්කල පදිංචි. ඒ මහත්මාව බලාපොරොත්තු වන්නේ තංගල්ල දීපංකර මාවතේ විසූ විශ්‍රාමලත් පාඨශාලා ආචාර්යනි RPD මේබල් මෑණියන්ට පුණ්‍යානුමෝදනා කිරීම අභාවයට පත්වලා වසර 30ක් සම්පූර්ණ වෙන ඔක්තෝබර් මාස 29 දිනට. ඒ වගේම AKP ආරිදාස ආරච්චි මහතා පියතුමානන්ද පින්දීම 2011 ජනවාරි 10 වෙනි දිනයි පරලෝසපත් වී තිබෙන්නේ. එhmenan මේ මව්පිය දෙදෙනාටත් පරලෝකීය සියලුම ඥාති මිත්‍රාදීන්ටත් මේ පින් බලෙන් මෙලව ජීවිතේ වාසනාවන්ත වේවා, සසර දුක සපවත් වේවා, පාදුකින් නිදහස් වේවා, නිවන් සප ලබත්වා කියලා සාදුකාරය දෙල ප්‍රාර්ථනා කරන්න. වෛද්‍ය දීපා කුමාරී කෝනාර මහත්මිය ඇතුළු ඒ පවුලේ හැම දෙනාටමත් සහෝදර සහෝදරයන්ටත් නෑදෑ හිත මිතුරන්ටත් මොනරාගල පදිංචි නැන්දනියටත් ඒ වගේම සියලු දූ දරුවන්ටත් මේ උතුම් පින් බලෙන් නිදුක් නිරෝගී සම්පත් දිගාස්ත්‍ර ලැබේවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා, සති සමාධි ඥාන පහළ වේවා, දිනෙන් දින දියුණුවක් සැලසේවා, සංසාර ගමන සැපවත් වී පින්නතුන්ලටත් නිවන් සැප ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඌව පරණගම අබගස්දෝව නගරේ දර්ශන නිවසේ පදිංචි DH චන්ද්‍රදාස මහතා සහ විමලා නුගහේන යන අයගේ දායකත්වයේ සිදු කරනු ලබන්නේ. ඌව පරණගම දිවුලන කුඹුරේ ගෙදර සීලින් ගහවත්ත පදිංචිව සිට 2007 ඔක්තෝබර් 24 වෙනි දින පරලෝසපත් H රම්මනිකා සිල් මාතාවටත් ඒ වගේම සිල් මාතාවන මෞතුමියටත් 1997 මාර්තු 11 වෙනි දින පරලෝසපත් වන DM කිරිබණ්ඩේ වෙද මහත්මාණන්ටත් එවත් පියතුමාණන්ටත් 2007 ඔක්තෝබර් 1 දින විදුලි සැර වැදීමකින් අභාවයට පත්වනා වූ DM පියදාස මහත්මාණන්ටත් තවත් පින් බලාපොරොත්තු වන ඥාතීන්ටත් මේ පින් අත්වෙලා එයගේ සංසාර ගමන සැපවත් වේවා, අකල් මරණ වලට පත්ම වේවා, අපාදුකෙන් නිදහස් වේවා, නිවන් සුව ලබත්වා කියලා සාදුකාරයක් දීලා ප්‍රාර්ථනා කරන්න. ඌව පරණගම අබගස්තුව නගරේ දර්ශන නිවසේ පදිංචි DM චන්ද්‍රදාස මහතා සහ විමලා නුගහේන මහත්මිය ඇතුළු පවුලේ හැම දෙනාට මේ පින් බලෙන් නිදුක් නිරෝගී සම්පත් දිගාසිර ලැබී සසර ගමන සුවපත් වේ, චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවන් සැප ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. තලංගම මාළඹේ සුමුදු මාවතේ උතුරු මාළඹේ සුමුදු මාවතේ අංක 905 දාතරහි නිවසේ පදිංචි උපාලි කිරිවන්දරගේ මහතා ඇතුළු පවුලේ සම්බදනායි මේ දායකත්වයේ දරන්නේ. අභාවයට පත්වනවකේ ජෝතිපාල පියතුමාණන්ට ඒ වගේ සීමාවතී විධානපතර මෑණියන්ට, ප්‍රේමා වෙලබඩ පුංචි අම්මාට, KM වික්‍රමරත්න මාමණ්ඩිය ඇතුළු පරලෝසපත් වුණේ ඥාතීන මේ පින් පිහිටලා එයගේ සංසාර ගමන සපවත් වේවා, දුකින් නිදහස් වේවා, නිවන් සුව ලබත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම උපාලී කිරිවන්දරගේ මහත්මයා ඇතුළු පවුලේ හැම දෙනාටමත් ජීවත්ව සිටින නැන්දනීය ප්‍රධාන සිළු දූ දරුවන්ටත් ඒ වගේම සම්බෝධි විහාරාධිපති නායක ස්වාමීන් වහන්සේලාත් කාර්ය මණ්ඩලයටත් මේ උතුම් පින් බලෙන් නිදුක් නිරෝගී සම්පත් දිගාසිර ලැබේවා, දියුණුවක් යහපතක් සැලසේවා, පරලොව ගමන සුගතියක් වේවා, පායෙන් නිදහස් වේවා, නිවන් සුව ලබත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. මේ උදාර පින්කම අභාවයට පත්වනා වූ නිර්මලා පෙරේරා දුවට පින් අනුමෝදන් කිරීමයි ඒ පවුලේ හැමදෙනා බලාපොරොත්තු වන්නේ. මියගොස් ඔක්තෝබර් 30 වන දිනට වසර 3ක් සම්පූර්ණ වෙනවා හදිසි අභාව ප්‍රාප්ත වීමක්. ඒ අභාව ප්‍රාප්ත වුණා වූ නිර්මලා පෙරේරා දියණියට මේ පින් අත් වෙලා ඒ දියණියගේ සංසාර ගමන සපවත් වේවා, කල් මරණ වල පත්ම වේවා, සසර ගමන සුගතියක් වේවා, නිවන් සුව ලබත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ජීවත්ව සිටින පවුලේ මෑණියන් ඇතුළු සියලුම දෙනාටමත් දායකත්වයේ දරන ඒ අභාවයට පත්වනා වූ දරුවගේ මව්පියන් ඇතුළු ඥාතීන්ටත් මේ පින් බලෙන් නිදුක් නිරෝගී සම්පත් දිගාසිර ලැබී සසර ගමන සපවත් වී නිවන් සැප ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. කමලා පුස්සවෙල මහත්මිය 192න් 8 රිච්මන්ඩ් කන්ද පාර ගාල්ල පදිංචි කමලා පුස්සවෙල මහත්මිය බලාපොරොත්තු වන අභාවයට පත් දෙමව්පියන් වන KJ පුස්සාවල පියතුමාණන්ටද එංගලින්නා රාජවසං මෞතුමියටද
2003 ඔක්තෝබර් මාස 27 වන දින අභාවයට පත් වූ දයාබර ස්වාමියා වන ලොකු උමලියනගේ ජයසේන මහතාටද තවත් පින් බලාපොරොත්තු වන ඥාතීන්ටද මේ උතුම් පින් අත් වෙලා ඒ අභාවයට පත් වූ ඥාතීන්ට මේ පින් බලෙන් මෙලව ජීවිතයේ සුවපත් වේවා සසර ගමන සැපවත් වී නිවන් සැප ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම කමලා උස්සවෙල මහත්මිය ඇතුළු පවුලේ හැම දෙනාටමත් පුතුණුවන් දෙදෙනාටත් පවුලේ මුණුබුරු මිනිබිරියන්ටත් ඒ වගේම නෑද හිත මිතුරන්ටත් මේ උදාාර පින් බලෙන් නිදුක් නිරෝගී සැප ලැබේවා දූ දරුවන්ට දියුණුවක් යහපතක් සැලසේවා දාන සීල භාවනාදී පින්කම් සපුරාගෙන චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අමහා මහ නිවන් සැප ලබත්වා කියලා සාදු කියලා පින් දෙන්න. සියලු දෙවියන්ටත් මේ පින් අත් වේවා සියලු සත්වයන්ටත් මේ පින් අත් වේවා ඒ හැම දෙනාගේ සසර ගමන සැපවත් වී නිවන් සැප ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. අවසාන වශයෙන් මේ ධර්ම ශ්‍රවණය කළා වූ මේ මහත්තුරුමවරු දරුවන්ට දායකත්වයට ලක්වැසි ජනතාවටත් ලෝකවාසීන්ටත් මේ උදාර කුසල් බලයෙන් තෙරුවන් පිහිටෙන් ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ අනුභවයෙන් දන්ත ධාතුන් වහන්සේගේ අනුභව බලයෙන් සතර දළදා වහන්සේගේ අනුභවයෙන් කේශ ධාතුන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ ග්‍රීවා ධාතුන් වහන්සේගේ සොළොස් නැලියක් සරුවක්ඥ ධාතුන් වහන්සේගේ අනුභවයෙන් අනන්ත බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාගේ අනුභවයෙන් හැමෝම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආයුෂෙන් වැඩෙත්වා වරණෙන් වැඩෙත්වා සැපෙන් වැඩෙත්වා බලෙන් වැඩෙත්වා ප්‍රඥාවෙන් වැඩෙත්වා සියවස් කල දිගාසිර ලැබෙත්වා මෙලව ජීවිතේ වාසනාවන්ත වේවා කරදරකම් කටළු බාධක දුර වේවස්වා කටවාඬෝවා විපත් කරදර සංසිඳේවා දරුවන්ට යහපතක් උදා වේවා සුබනාගතයක් වේවා දියුණුවක් වේවා අපල මාරක බාධක සංසිඳේවා දාන සීල භාවනා පින්කම් සීල සමාධි ප්‍රඥා ගුණ දියුණු කරගන්නට වාසනාව ලැබේවා මරණදී මේ හැම පින්කමක්ම සීපත් වේවා භවයක් පාසා මේ පින් බලෙන් සුගතියක් වේවා අපායෙන් නිදහස් වේවා අඳුබිරිගුළු ආත්ම භාවලින් නිදහස් වේවා නැතේනෝ කියා දන් දීමට වාසනාව ලැබේවා සසර ගමනේත් හොඳ මව්පියන් ගුරුවරුන් ලැබේවා සෝසේ පාරමී පුරාගෙන ගොස් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් ඔබ හැමෝටම අමහා මහ නිවන් සම්පත්ම ලැබේවා ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්칸තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්칸තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්칸තු මන් පරං ඉදන් මේ ඥාතිනං හෝතු සුගිතා හොන්තු ඥාතයෝ ඉදන් මේ ඥාතිනං හෝතු සුගිතා හොන්තු ඥාතයෝ ඉදන් මේ ඥාතිනං හෝතු සුගිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සම්බ දුක්ඛා පමංචතු සාදු 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 අභිවාදන සීලස්ස නිච්ඡං වන්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. අද ධර්මානුශාසනාව පැවැත්වුවේ අම්පලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවේ ගරු ලේකකාධිකාරී ත්‍රිපිටකාචාර්ය ත්‍රිපිටක විශාරද අවසරයි පූජ්‍යපාද කහගොල්ලේ සෝමවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. සත්වගට සෙත් සදන්නට දේශකයාණන් වහන්සේට සියවස් කලක් දිගා සිරිසුව අප සාදුනාද පවත්වමින් ප්‍රාර්ථනා කරමු.